නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදාම් පිළිසඳර සුපුරුදු ලෙසින් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදාම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අද සදැහැති දායකත්වය අපි සිහිපත් කරගන්නම්. ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් පිරිසක් විසින් සදැහැති දායකත්වය දරනවා. ඒ පින්වන්ත හැමදෙනා සිහිපත් කරගෙන ඒක රාශි කරගන්නවා. ඒ වගේම පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම් වෙනවා. අපි අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනමාන කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් උතුම් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල් දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කතාවට ගත්තා. එහෙමයි. මේ භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ හරි ආශ්චර්යයි. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක මේ ලෝකෙට විවර වෙන්න අවස්ථාවක් වුණා. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න මේ ආයතන 6 තුලින් හටගන්න පටිච්ච සමුප්පාද වැඩපිළිවෙලින් තමයි සත්‍යය සසරට ඇදලා දාන්නේ. එහෙමයි. මේ ඇසින් තමයි මේ පටිච්ච සමුප්පාද සකස් වෙන්නේ. ඒතර දේශනාවේ තියෙන ඔය දුක්ඛ සමුදය කියලා මට මතකයි සූත්‍රයක් තියෙනවා. සංයුත්ත නිකායේ දෙවෙනි පුත්තාංශයේදී මේ දුක හටගෙන හැටි නැති වෙන හැටි කියලා දෙන්න කියලා. චක්කුංච පටිච්ච රූපේය උපජ්ජේ චක්කු විඥාන. ඇසත් රූප නිසා ඇසී විඥාන ඉපදිනවා. තින්න සංගති පස්සෝ. ඒ තුන එකතු වීම තමයි ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශයෙන් තමයි කියන විඳින්නේ. වේදනා පච්චය තණ්හා. විඳීමෙන් තමයි කියන තණ්හා උපදින්නේ. එහෙමයි ස්වාමීනි. තණ්හා පච්චය උපාදාන. ඒ තණ්හා උපදිනකොට තමයි කියන ආධ්‍යාත්මී මේ ග්‍රහණය වෙලා යන්නේ ආධ්‍යාත්මී. එහෙමයි. උපාදාන පච්චය පව. ආධ්‍යාත්මී ග්‍රහණය වෙනකොට තමයි කියනවා විපාක විඳීම් පිණිස චේතනා ආධ්‍යාත්මී සකස් වෙන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. බහුපච්චය ජාතේ. ඒතර විපාක විඳීම් පිණිස ආධ්‍යාත්මික චේතනාව සකස් වේද ඒ ප්‍රත්‍යයෙන් තමයි කියන සත්‍යය ඊළඟ ජීවිතය ඇදගෙන යන්නේ. එහෙමයි. මම බලන්න. එතකොට ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. මේ සියලු දුක් දොම්නස් ඉපදීමත් එක්ක උපදිනවා කියනවා. එහෙමයි. ඒතර මේ වෙලාවෙත් කෙනෙකුගේ ජීවිතය තුළ මේ සිදුවීම් පවතින සිදුවීම. එක්කෝ ඇස මුල් වෙලා ආධ්‍යාත්මය මේක සිද්ධ වෙනවා, එක්කෝ කන මුල් වෙලා, එක්කෝ නාසය මුල් වෙලා, එක්කෝ දිව මුල් වෙලා, එක්කෝ කය මුල් වෙලා, එක්කෝ මනස මුල් වෙලා මේක සිද්ධ වෙනවා. ඊට පස්සේ අනිත් පැත්ත විස්තර කරද්දී කියනවා කොහොමද මේ දුක්ඛ නිරෝධය සිද්ධ වෙන්නේ කියලා. චක්කුංච පටිච්ච රූපේජ උප්පජ්ජේ චක්කු විඥාන. ඇසත් රූපත් නිසා ඇසේ විඥානය ඇති වෙනවා කියලා. රහතන් වහන්සේගේ පව ඇති වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. තින්න සංගති පස්සෝ. ඒ තුන එකතු වෙනකොට ස්පර්ශිත රහතන් වහන්සේගේ තියෙනවා කියනවා. ආර්ය ශ්‍රාවකයෙකුගේ තියෙනවා. පස්සපච්චය වේදනා. ඇහැ රූප විඥාන එකතු වෙනකොට විඳිනවා කියනවා. හැබැයි විඳිද්දී ඒ උපදින තණ්හාව ආර්ය ශ්‍රාවකයෙක් නම් මොකද කරන්නේ? සිහි කල්පනාවෙන් ඉඳලා අශේෂ විරාග නිරෝධ නොයලී වාසය කළා. නිරුද්ධ වීම දක්වාම හිත පවත්වනවා කියනවා. එහෙමයි. එතකොට රහතන් වහන්සේ මොකද නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ නිසා ඒක සකස් වීම සිද්ධ වෙන්නේ. හරි පුදුම දෙයක් එතකොට. එතකොට මෙන්න ඒක දුරු කරන්න එතකොට මේ ඉන්ද්‍රිය භාවනාව තියෙනවා.
එතකොට බලන්න මේ ඉන්ද්‍රිය භාවනාව යම් කිසි කෙනෙකුගේ ජීවිතේ වඩනකොට මේ ඉන්ද්‍රිය භාවනාව වඩන කෙනාගේ හිත ඇතුලේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. එහෙමයි ස්වාමී. ඉන්ද්‍රිය භාවනාව පුරුදු කරනකොට. එහෙයි. හරි ආශ්චර්යයක් මේක. එහෙයි. එතකොට ඒ සම්බන්ධව විස්තර කරපු තව දේශනාවක් තියෙනවා මට මතක හිට මහා සලායතන සූත්‍රය. අපි ඉස්සෙල්ලා මේ දේශනාව කතාවට ගමු. ඒතර මේ දේශනාව මේ ලෝකෙට ඉස්මතු වෙන දිව් මිනිස් ලෝකයට ඉස්මතු වෙන්න හේතු වෙච්ච තව ලස්සන සුන්දර කතාවක් තිබුණා. මේ පාරාසරිය බ්‍රාහ්මණයට ගෝලයෙක් හිටිය උත්තර කියලා. මේ උත්තර තරුණයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ආවා. ඒතර භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්න ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරලා වාඩි වුණාට පස්සේ ඇහුවා පින්වත් උත්තර මේ පාරාසරිය තමන්ගේ ගුරුවරයා කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාව පණවන්නේ කියලා. ඊට පස්සේ අපේ ගුරුවරයා අපිට කියන්නේ ඇහැයි රූප නොදකින්ට, කනෙන් ශබ්ද නොසහින්ට. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඉතින් ওই විදිහට ඔය කියන විදිහට මේ උත්තර එහෙනම් ඉතින් අන්ධයෝ ඉතින් උපතින්ම ඉතින් ඉන්ද්‍රිය සංවරයනේ. ඉන්ද්‍රිය භාවනාව යුක්තයිනේ. එහෙමයි සාම. බීරෝ ශබ්ද අහන්නෙම නැහැ. ඉන්ද්‍රිය භාවනාව යුක්තයි ගමම්ම එයා බිමට ඔළුව හරව ගත්තා, කඳ බඩ පාත් කරගත්තා, ආයේ වැටහිම් රහිත වුණා. එහෙමයි. ආංගී වෙලාවේ තමයි මේ සුන්දර විශ්මිත හෙළිදරව්ව දෙව් මිනිස් ලෝකයාට සිද්ධ වුණේ. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් ආනන්ද මේ පාරාසරිය පාරාසරිය බ්‍රාහ්මණය ශ්‍රාවකයින්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්න වෙන විදියක. ඒ වගේම පින්වත් ආනන්ද මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තියෙන වෙන විදියකට. ආන් ඒ වෙලාවේ තමයි ආනන්දයන් වහන්සේ ඉල්ලා සිටි අනේ ස්වාමීනි බලන්න බුදුරජාණන් වහන්සේගෙන් දැන් මේ දහම් පරයයක් ඉස්මතු වෙන නිමිත්ත දැක්ක ගමන්ම අපගේ සියලු ධර්මයන් දරා වැඩ සිටි පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේ විස්මිතයි මෙන්න මේක හැමතිස්සෙම ඉල්ලා සිටිනවා. එහෙමයි. ස්වාමීනි මේයට කාලයයි සුගතයන් වහන්සේ මේකට කාලයයි. භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනයේ යම් අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනා ධර්ම දේශනාවක් කරනවා නම් අනේ භාග්‍යතුන් වහන්සේගෙන් අහල් භික්ෂුන් වහන්සේලා මතක තියාගන්නවා. එසේ වීනම් පින්වත් ආනන්ද සවන්නිම ආසන්න කිව්වා. එහෙමයි. නුවණින් මෙනෙහි කරන්න කිව්වා. මං කියා දෙන්නම් කිව්වා. එසේ ස්වාමීන් කියලා ආශ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ මෙහිම වදාළ පින්වත් ආනන්ද ආර්ය විනයේ දැන් මේක ඇත්තටම මේ සිහියක් තියෙන යම් විදියක බොජ්ජංග යම් ප්‍රමාණයකට වැඩිච්ච කෙනෙක් කරන ඕන දෙයක් ඇත්තටම. එහෙමයි ස්වාමී. එතකන් කෙනෙකුට යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන් ඒ සිහිය දිනු වෙනකම්. එහෙයි. පින්වත් ආනන්ද ආර්ය විනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව තිබෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඒතර මේ පිළිබඳව ලස්සන දේශනාවක් තියෙන මේ අසමුල් කරගෙන මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන විදිය තියෙනවා. හරි ලස්සන තැනක සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ. අපි ඒක පස්සේ දවසක කතා කරමු. දැන් බලන්න මේ සිහිය දිනු වෙච්ච කෙනෙකුට මේ උපකාර වෙන ධර්මයක්. ශාසනීය භික්ෂුවට ඔන්න මේ ඇහින් රූපයක් ගෝච සම්බන්ධ වෙනවා. කියනවා කතංචානන්ද අරියස්ස විනී අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති. මේ ආර්ය විනය තුල අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. එහෙමයි ස්වාමීනි. ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං uppajjati යමනාපං uppajjati මනාපමනාපං. ඇහෙන් රූපයක් දැකලා ඔන්න ආධ්‍යාත්මික මනාපයක් ඇති වෙනවා කියනවා. කැමැත්ත. එහෙමයි ස්වාමී. එහෙම නැත්නම් ඇහෙන් රූපයක් දැකලා ඇති වෙනවා කියන අමනාපයක්. සමහර ප්‍රියමනාප දෙයක් දැක්කන් හිතේ ඇති වෙන්නේ මොකද්ද? මනාපයන්නේ. අප්‍රියමනාප දෙයක් දැක්කන් ඇති වෙන්නේ කොහොමද? අමනාපයන්නේ. ඔය විදිහට උපච්චති මනාපමනාපං ඔය විදිහට උපදිනවා කියන මනාපමනාපයන් ආධ්‍යාත්මික උපදිනවා කියනවා. සෝ ඒවම් පජානාති. එතකොට මොකද වෙන්නේ? ඔහු මෙහිම දැනගන්නවා කියනවා. දැන ගැනීම. බලන්න මේ සිහිය දිනු වෙච්ච කෙනෙක් හරි පුදුමයි එතකොට. එහෙමයි ස්වාමී. uppannāko මේ ඉදම් මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං. මේ මගේ හිත ඇතුලේ එක්ක මනාපයක් ඉපදුනා. මොනවද මනාපයක් ඉපදුනා කියලා? එහෙමයි. දැනගන්නවා කියන්නේ මම දැන් මනාපයක් ඉපදුනා කියලා දැනගන්නවා කියලා. දැන ගැනීමම සිහිය තියෙනවා. එහෙමයි ස්වාමීනි. නැත්තම් බෑ. එහෙයි. සිහිය නැති කෙනෙකුට වෙන්නේ නැහැ නේ මේව. එහෙයි. පංචකෝ සංකතං. ඒ වගේම දැනගන්නවා කියන මොකද මේක හටගත්තු එකක්. කියලා දැනගන්නවා කියනවා. හරි පුදුමයි.
ඒ වගේම ඕලාරිකම් මේක ගුරුසු දෙයක්. පටිච්ච සමුප්පන්නයි මේක හේතුවෙන් හටගත්තේ. ඊතං සන්තං ඊතං පනීතං යදිදං උපේක්ඛත. ඒ වගේම දැනගන්නවා කියන මොකද්ද? මේ මනාපිට වඩා ශාන්ත දෙයක් තියෙනවා. මොකද්ද? උපේක්ෂාව. මනාපිට වඩා හිතේ ශාන්ත ස්වභාවයක් තියෙනවා. මොකද්ද? ඒක තමයි උපේක්ෂාව. බලන්න එතකොට මේ ආරි ශ්‍රාවකී මේ සිහිය දියුණු වෙනකොට එතකොට ඇහෙන් රූප දකිලා උපදින මනාප පිළිබඳව වැටහීමක් ඇති වෙන්නත් ඕන, අමනාප පිළිබඳව වැටහීමක් ඇති වෙන්නත් ඕන, මනාප මනාපයන් පිළිබඳව වැටහීමක් ඇති වෙන්නත් ඕන. ඒ වගේම උපේක්ෂාවත් විඳලා තියෙන්නත් ඕන. එහෙමයි ස්වාමීනි. උපේක්ෂාව අත්විඳලා තියෙන්න ඕනේ. ඒතර මේ උපේක්ෂාව තුළ ශාන්ත බව අත්විඳලා තියෙනවා. එහෙම සංවේදී බව නැති කෙනෙකුට කොහොමද මේ දැනගන්නේ? එහෙමයි. ඒකයි මම කියවිතන සිහිය තියෙන්න ඕන කියලා. ස්වාමීනි දැන් සාමාන්‍ය වැඩපිළිවෙල නම් රූපයේ දුටු මනතේම මනාපකම ඇති වුණාට පස්සේ හිතට යටත් වෙලා හිත ආන්නේක නෙවෙන්නේ. එහෙමයි. අයෝනිසෝ මනසිකාරයට වැටෙනවනේ. එහෙමයි. දැන් බලන්න මේ සිහිය දිනු වෙච්ච ශ්‍රාවකයෙක්ට වැටහීමක් ඇති වෙනවා. දැන් මනාපයක් ඉපතුණා. හැබැයි ඒ වගේම සාන්ත වූ ඒ වගේම ප්‍රණීත වූ යම් උපේක්ෂාවක් ඇද්ද? තස්සතං uppannam මනාපං uppannam අමනාපං uppannam මනාපං අමනාපං නිරුජ්ජති. උපේක්ඛා සණ්ඩාති. එතකොට මොකද වෙන්නේ? අර ඒ ශ්‍රාවකයා මනාපයක් ඉපදුනාට මේක ඒක සංකත බව දන්නවනම් ඒ වගේම තමයි ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු බව දන්නවනම් ඒ මනාපෙට හිත යට වෙන දෙන්නේ නැතුව හිත පවත්තන්න බලන්න. එහෙමයි ස්වාමීනි. මනාපෙට බැස ගන්න දෙන්නේ නැතුව හිත පවත්තන්න බලන්න. පුදුම දෙයක් ඒක. කුමක් නිසාද? සාන්ත වූ ප්‍රණීත උපේක්ෂාවක් අත්විඳලා තියෙන නිසා. එතකොට සිහියෙන් යුතු ශ්‍රාවකයා කුමක්ද කරනවා කියන්නේ? අර යම් ශාන්ත බවකින් යුතු ප්‍රණීත බවකින් යුතු යම් උපේක්ෂාවක් ඇද්ද? අර උපේක්ෂාවට හිතපත් වෙනකන් සිහියෙන් ඉන්නවා. කොහොමද සිහියෙන් ඉන්නේ? අර හටගත්තු මනාපි සංකත දෙයක් බව වැටහීමෙන් වාසය කරනවා. ඒ වගේම තමයි මේ හේතුන්ගෙන් ඇති වුණේ හේතු නැතිවීමෙන් නැතිලා යනවා කියන වැටහීමෙන් වාසය කරනවා. ඒ වැටහීමෙන් වාසය කරන නිසා මොකද වෙන්නේ? අර සාන්ත උපේක්ෂාවට හිත පිහිටනවා කියලා කියනවා. එහෙමයි. පුදුම දෙයක් නේ. එහෙයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක්. කියන මේ ඒ නිසා මේ උපේක්ෂාවක් ඇද්දේ ශාන්තයි ප්‍රණීතයි කියලා. එතකොට ඔහු තුළ උපන් කැමැත්ත, උපන් අකමැත්ත, උපන් අමනාප බව නිරුද්ධ වෙනවා කියනවා. උපේක්ෂාව තුළ හිත පිහිටනවා කියනවා. අමනාපයක් ආව කියලා කියන්නේ අමනාපයක් ආවත් දැනගන්නවා දැන් අමනාපයක් ඇති වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒක සංකත දෙයක් බව වැටහීමක් තියෙනවා කියනවා. ඒක පටිච්චසමුප්පන්න දෙයක් බව වැටහීමක් තියෙනවා කියනවා. ඊට වඩා ශාන්ත වූ ප්‍රණීත උපේක්ෂාවක් තියෙනවා කියලා දැනගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. එතන මොකද මේ සියල්ල දැනගෙන නම් ඉන්නේ අර සිහියෙන් වාසය කරනවා කියනවා. කුමක්ද? අමනාප සංකත දෙයක් බව පිළිබඳ සිහියෙන් ඉන්නවා කියනවා. හේතුන්ගෙන් හටගත්තු දෙයක් පිළිබඳ අවබෝධයෙන් යුතු සිහියෙන් වාසය කරනවා. ඒකට සති සම්පජන්ණය කියලා කියනවා. ස්වාමීනි තමන්ගේ හිතට එන කැමැත්ත හරි ගැටීමෙන් ඇති වෙන අමනාපය හරි වෙනස් වෙන සිතුවිල්ලක් කියලා වැටහිමින් ඉන්නවා කියලා. වැටහිමින් ඉන්නවා. එහෙමයි සාරා. හරි පුදුමයි. ඒකට බලන්න ඒ වැටහීමට උපද්දලා දෙන සිහියට එන්න අපි දැන් අර මේ ඉස්සෙල්ලා කතා කළේ මීට ඉස්සෙල්ලා දේශනාවේ මේ යෝනිසෝ මනසිකාරය. එහෙයි. ඒතර හිත අර යෝනිසෝ මනසිකාරයෙන් ඒක රාශී කරලා තියෙන්න eBay. එහෙම පරිසරයක් හැදුණු සිතකට තමයි එහෙම පරිසරයක් නිර්මාණය වෙච්ච හිතේ මනාපයක් ඇති වුණාට පස්සේ ඒ මනාපය ඇති වෙච්ච කිනාට ඉන්න පුළුවන් සිහියෙන් දැන් මනාපයක් ඉපදුනා මේක සංකත ධර්මයක්. එහෙමයි. හේතු නැතිවීමක නැති වෙලා යනවා. එහෙමයි එච්චරයි. ඒ වගේම ඊට වඩා ඒ සිහියෙන් වාසය කරන කුමක් නිසාද ඊට වඩා ශාන්ත ප්‍රණීත උපේක්ෂාවත් වෙන උපේක්ෂාවටපත් වෙන බව සිහියෙන් ඉන්නකොට අර වැටහීමෙන් ඉන්නකොට සිහියයි වැටහීම දෙකම තියෙනවා. මොකද්ද? එකක් තමයි මනාපයක් ඉපදිච්ච බව දැන ගැනීම. එතකොට එතන තියෙන සම්පජානි තමයි මොකද්ද? දැන් මේක සංකත දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්, හේතුඵල ධර්මයෙන් ඇතිවෙච්ච දෙයක් කියලා වැටහීමකුත් තියෙනවා යාට. එහෙමයි. ශාන්ත උපේක්ෂාවක් තියෙනවා කියලා වැටහීමකුත් තියෙනවා. ඒතර සති සම්පජාන්යෙන් ඉන්නකොට මොකද වෙන්නේ? ශාන්ත උපේක්ෂාව හිත පිහිටනවා. ස්වාමීනි සිහියෙන් දැන ගැනීම සතිය
සම්පජාන්‍ය කියන්නේ අරාදි වශයෙන් කල්පනා කිරීම එයාට වැටහීමක්. වැටහීම. කල්පනා කිරීමක් නෙමෙයි ඒක වැටහීම. එහෙමයි ස්වාමිනේ. වැටහීමක් ඒක. ඉතින් මේ සම්පජාන්‍යමයි ප්‍රඥාව බවට පෙරලෙන්නේ. එහෙමයි. සම්පජාන්‍යමයි ප්‍රඥාව බවට පෙරලෙ යන්නේ. එහෙමයි. ඒක හරිය ලස්සනට මේ මම මිටිසෙල්ලත් කියලා මුතර නැවත අපි සිහියේ ස්වභාවය ඉස්මතු කරන්න කරත් හොඳයි මට හිතන හැටියට. එහෙමයි. අහනවා මේ ස්වාමීන් නාගසේනයන් වහන්සේ මිලිඳු ප්‍රශ්න පොතේ අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ සිහියේ ස්වභාවය මොකක්ද? මහරජාණනි කුසල් දහම් අරමුණු කරවන ස්වභාවය සිහියයි. අන්න බලන්න එහෙනම් මේ යම් කිසි මනසක යෝනිසෝ මනසිකාරයෙන් බැඳපු මනසක් තියෙනවනම් ඒ මනසේ ඉපදිච්ච සිහියට මොකද්ද වෙන්නේ? නිවන් මඟට හිත වූ දේ ප්‍රකට වෙනවා. අහිත වූ දේ ප්‍රකට වෙනවා. ඒක තමයි ආශ්චර්යය. එහෙමයි. ඒක 100ට වෙන්නේ. එහෙයි. ඒක 100ක අසරියක්. 100ක අසරියක් ඒක. බැහැර කරන්න ඕන දේ ප්‍රකට වෙනවා. හිතේ පුරුදු කරන්න ඕන දේ ප්‍රකට වෙනවා. එහෙමයි. ඒ අරමුණු කරවන්නේ කොමකටද? 100ට. මනාපයක් ඉපදුනා නම් අරමුණු වෙනවා. අමනාපයක් ඉපදුනා නම් අරමුණු වෙනවා. එහෙමයි. ඒ ඔක්කොම අරමුණු වෙන්නේ කොහමද? 100ට. සිහිය දිනු වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය. එහෙමයි. මහරජාණන් සිහිය ඉපදීමෙන් කුසල ධර්මයන් වැරදි නිවැරදි ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් යහපත අයහපත් ධර්මයන් පිළිබඳ පැහැදිලිව තේරුම් ගන්නවා කියලා කියනවා. පැහැදිලිව. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා එනම් මේ සතර සතිපට්ඨානේ අපි දැන් කොච්චර කතා කළා කායානුපස්සනාව ගැන කොතරම් කතා කළත් ඒක සංවේදී වෙන්නේ නැහැ සිහිය නැත්තම්. වේදනානුපස්සනාව ගැන කොතරම් කතා කළත් ඒක සංවේදී වෙන්නේ නැහැ සිහිය නැත්තම්. චිත්තානුපස්සනාව ගැන ධම්මානුපස්සනාව ගැන කොතරම් කතා කළත් ඒක තමයි සංවේදී වෙන්නේ සිහිය නැත්තම්. ඇයි සංවේදී කරවන්නේ සිහිය. සිහියේ ස්වභාවයක තමයි. එහෙමයි. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය. අපි කියනවා හටගත්තු අකුසල් ප්‍රහාණය කිරීම ගැන කතා කරනවා. ඒ වගේම නොගත්තු අකුසල් හට ගැනීම වළක්වමින් එයා වාසය කරනවා කියන ඒවා තේරෙන්නේ නැහැ යාට. තේරෙන්නේ නැත්තේ සිහිය නැහැ. එහෙමයි. ඒ අරමුණු කරවන්නේ සංවේදී හිතට සංවේදී කරවන්නේ කියද්දිම සංවේදී කරවන්නේ සිහිය. සිහියෙන් කොච්චර දෙයක් කරනවද? එහෙමයි ස්වාමීනි. සිහිය කියන කොතරම් අසිරිමත් දෙයක්ද? ඒ නිසා බුද්ධ ශාසනයේ පැවැත්ම තියෙන සිහිය මතයි. මේ බුද්ධ ශාසනයේ බොහෝ කලක් පවතින කැමති නම් ඒකේ නා දියුණු කළ යුත්තේ කොහොමද? සිහියයි. සිහිය නම් අසිරිමත් ධර්මයේ තමයි දියුණු කළ යුත්තේ. එහෙමයි. කියනවා ඊළඟට සතර 이르දිපාද. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන 이르දිපාද. ඒ මානසික දේවල්. එහෙමයි. ඡන්දය කියන්නේ මානසික දෙයක්. වීරිය කියන්නේ මානසික දෙයක්. විමර්ශාව කියන්නේ මානසික දෙයක්. චිත්තය කියන්නේ මානසික දෙයක්. ඕ සංවේදී වෙන්නේ සිහිය නැත්තම්. සිහියට අරමුණු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට පංච ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය හිතේ තියෙන දෙයක්. එහෙයි. විරිය ඉන්ද්‍රිය හිතේ තියෙන දෙයක්. සමාධි ඉන්ද්‍රිය හිතේ තියෙන දෙයක්. ප්‍රඥා ඉන්ද්‍රිය සතිය ඔක්කොම හිතේ තියෙන්නේ. අරමුණු වෙන්නේ සිහියට. එහෙමයි. පංච බල ඊළඟ සප්ත බොජ්ජංග ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගය මේක සමතය මේක හිත සංසිඳන අරමුණක් මේක විදර්ශනාව ඔක්කොම මේක අවබෝධය මේක විමුක්තිය ඔක්කොම හිතට අරමුණු කරවන්නේ මේ මානසික ධර්මයන් අරමුණු කරවන්නේ සිහියට. එහෙමයි ස්වාමීනි. ඒක එක්තරා අවස්ථාවක එක්කෙනෙක් අහනවා මේ ආනන්දයන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය බොහෝකල් පවතින්නේ කුමක් මතද කියලා. සිහිය මතයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සිහිය යම් තැනක නැති වෙයිද එතන සත්පුරුෂයා අසත්පුරුෂයා තේරුම් ගැනීම හැකි. අද මේක නෙ තියෙන්නේ මේ. එහෙයි. අද සත්පුරුෂයා අසත්පුරුෂයා පේන්නේ. තේරුම් ගන්න බෑ. ධර්මය අධර්ම තේරුම් ගන්න බෑ. විනය අවිනය තේරුම් ගන්න බෑ. එතකොට මේ විවිධය විවිධ මත කියනකොට හැම මතයකටම කැරකිලා යනවා. ඇයි? සිහිය නැහැ. මේ කියන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා. හැමතිස්සෙම ලෝකින්ම යා බලාපොරොත්තු වෙනවා මේක සම්පූර්ණ රැකවරණය. එහෙමයි. ආන්ගේක ප්‍රශ්න තියෙයි ඇයි සිහිය මන්ද? තේරුම් ගන්න බෑ. එහෙයි. පැටරිලා යනවා. එහෙමයි ස්වාමීනි. පුරුදු කළ යුද්ධේත් කරනවා නොකළ යුද්ධේත් කරනවා අර හොද මඩි දානවා. හොදනවා මඩි දානවා හොදනවා මඩි දාන ඉවරයක් නැහැ නේ. එහෙමයි.
මේ පිරිසුදු බණ ටිකක් අහනවා ඒකත් අහගෙන ඉන්නවා. ඊට පස්සේ අර මොකක් වූ විකාරයක් කෙනෙකුට ඒකත් අහගෙන ඉන්නවා. හතර හතිපට්ඨාන ගැන කියද්දි ඒකත් අහගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කොහොම ඒකත් අහගෙන ඉන්නවා. ඡායත් වෙන්නේ නැති මෙහෙම මේ ඊට පස්සේ යනවා. එහෙමයි. වෙන්නේ නැද්ද? එහෙයි ස්වාමී. ඒ මේ සිහිය දුර්වලයි. ධර්මය අධර්ම සංවේදී වෙන්නේ. සේවනයේ කළ යුද්ධ ධර්මයන් සේවනයේ නොකළ යුද්ධ ධර්මයන් සංවේදී වෙන්නේ. එහෙමයි. භජනයේ කළ යුද්ධ ධර්මයන් භජනයේ නොකළ යුද්ධ ධර්මයන් සංවේදී වෙන්නේ. මහරජාණනි සිහිය යනු ඔය අයුරින් කුසල් දහම් අරමුණු කරන ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් උපමාවක් කියනවා. මහරජාණනි සක්විති රජතුමාගේ භාණ්ඩාගාරික මොකද්ද කරන්නේ? උදේ හවස සක්විති රජතුමාගේ යසස සිහි කරලා දෙනු නෑ. කොච්චර ධන දාන්නේ තියෙනවද? උදේ හවස සිහි කරනවා කියනවා. දෙවියන් වහන්සේ මෙච්චර හස්තයෙන් ඉන්නවා, මෙච්චර අස්සයෝ ඉන්නවා, මෙච්චර රත තියෙනවා. ඊට පස්සේ මෙච්චර පාබල සේනාව තියෙනවා, රිදී මෙච්චර, රත්තරන් මෙච්චර, ගෘහෝපකරණ මෙච්චර. දෙවියන් වහන්සේ සිහි කළ මේවා සිහි කරන්න කියලා කියනවා. මෙසේ රජතුමා සද්දීපල වස්තු මනාකොට අරමුණු කරවයි කියනවා. මහරජාණන් ওই විදියම තමයි කියනවා. බලන්න සිහිය අඩු ලෝකෙට තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇලී වාසය කරන්න ඕන. ඇයි? එයාට හැමදාම ඊට පස්සේ අරමුණු කරනවා මේව කුසල්, මේව අකුසල්, මෙයා සත්පුරුෂය, මේක අසත්පුරුෂය, මේක අධර්මයක්, මේක ධර්මයක් කියලා හැම තිස්සෙම මේ අරමුණු කර තමන් පුද්ගලිකව සිහියෙන් කරගන්න ඕන දේ තමයි දැන් මේ කරවන්නේ. එහෙමයි ස්වාමීනි. කල්යාණ මිත්‍රෙක් මුලින්. එහෙයි. ඒතර බලන්න මේ ධර්ම දාන දෙන පිරිස එතන මේ දෙව් මිනිස් ලෝකයට මේ මොකද්ද මේ කරන්නේ මේ? සම්බුද්ධ ශාසනය බොහෝකල් පවතින හේතු වෙන. ඒ ඇසුරයි මේ දෙන්නේ. ඒ ධර්මයේ අධර්මයේ හරිදී වැරදිදී නිවැරදිදී මේ හරියට තේරුම් ගන්න බැරි පිරිසක් හිටියොත් එහෙම ඔක්කොම ඇදලා යන්නේ කොහාටද? අධර්මයට. එහෙමයි ස්වාමීනි. අධර්මයට ඇදලා යන පිරිස වැඩි නම් දහම් කතාවෙන් වැඩක් නැතිලා යනවා. දහම් කතාවෙන් වැඩක් නැති වෙනකොට මොකද වෙන්නේ? ධර්ම දේශනා කරන අයට හිත නොයලයි බුදු කෙනෙකුට පවා හිත නොයලී ගියේ. මේක හරියන එකක් නෑ මේ කිව්වට මේක තේරුම් ගන්න බැරි වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ උනේ. ඊට පස්සේ මේ ලෝකේ බණ පදයක් එහෙම යුගයක් තිබ්බනේ. එහෙමයි. එහෙම සතර හතිපට්ඨ මුකුත් නෑනේ. එහෙම ඉතිවිච්ච යුගයකනේ දැන් මේ දහම් කතාව ආයි පටන් ගත්තේ. මේවා කුසල්, මේවා අකුසල්, මේවා පින්, මේවා පව්, දන් දෙන්නේ මෙහිමයි, සිල් රකින්නේ මෙහිමයි, භාවනා කරන්න ඕන මේකයි, විදර්ශනා මේකයි, සමතය මේකයි. මේ බුද්ධ දේශනා විස්මතු කර අරමුණු කරවන්න ගත්තනේ නැවත. එහෙමයි ස්වාමීනි. මේ කල්යාණ මිත්‍රයා, මේ පාප මිත්‍රයා, මේ අසත්පුරුෂයා, මේ සත්පුරුෂයා අරමුණු කරවන්න ගත්තනේ. එහෙමයි. ඒතර බලන්න මේ අරමුණු කරවීම දෙව් මිනිස් ලෝකයට නැවත දෙන්න. ඒ දෙව් මිනිස් ලෝකයන් වැරදි අතහැරලා නිවැරදි භවයේ පිහිටන්න කරන අනුග්‍රහයක් නේ. එහෙනම් සසර පුරාවට යද්දී අපිට වරදින්න නිවැරදි බවට ගන්න උපකාර කරන අනිවාර්ය පිනක් බවට පත් වෙනවා මේ. එහෙමයි ස්වාමීනි. ලීසිපාසු වෙනත් නෙමෙයි. මම නිතර කියන්නේ. උදාාර පුණ්‍ය සම්පත් හැකින වරදින හැම මොහොතකම Taman නිවැරදි බවට අපි දෙව් මිනිස් ලෝකයාට ඒ දායාද දෙනවනම් Tamanට ඒ දායාද සසරේ පින විසින් ලබා දෙනවා. එහෙමයි ස්වාමීනි. පින විසින් ලබා දෙනවා. ඒක පිනින් කරන්නේ ඒක. එහෙයි. ඒ නිසා මේ පින කියන්නේ පොදුම අසිරිමත් දෙයක් ඒක. පින කියන්නේ පොදුම අසිරිමත් දෙයක්. දැන් සමහරලාට හරි පුදුම දැන් එකම ගෙදර සමහර ළමයි ඉන්නවා අධර්මයට අහු වෙච්ච කට්ටිය ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික මේ ආගම් වැළඳගත් කට්ටිය ඉන්නවා. එකම පවුලේ. ධර්මී නාමයෙන් බුද්ධ ශාසනයේ නාමයෙන් අධර්මයට අහු වෙච්ච අය ඉන්නවා. මනාවකට ධර්මයට අහු වෙච්ච අයත් ඉන්නවා. උතුම්ගොට වැටෙන හේතුව මොකක්ද උට? පිනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. පිනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ප්‍රඥාවත් බලපානවා. ඒතර බලන්නේ ප්‍රඥාව කෙනෙක්ගේ ජීවිතේ දියුණු වෙනකන් සිහිය දියුණු වෙනකන් එයා රකින්නේ පින විසින්. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය විසින්. එහෙමයි. දැන් සෝතාපන්න කෙනෙක් වෙනකොට සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙක් වෙනකොට ඒකට බලන්න එතකොට ඒ කෙනාට රැකවරණයක් පිළිහිටලානේ තියෙන්නේ. පරක් වුණත් සෝතාපන්න කෙනෙක් නම් ජීවිත හතයි. එහෙමයි. පරක් වුණත්. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න කල්යාණ මිත්‍ර රකින්න ඕනම කියලා නෑ. පරක් වුණත් හතයි. අනිත් අයට නෑනේ.
එහෙනම් මේ ප්‍රඥාව දියුණු වෙනකන් සිහිය දියුණු වෙනකන් ප්‍රශ්නයක් තියෙනවා. එයා රකින්න පිනක් තියෙනවා. එයා ආරක්ෂා කරන කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. එහෙමයි. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයට නැවත නිවැරදි වෙන්න. ධර්මයේ පිහිටවන්න, අධර්මයේ ඉන්න කට්ටිය ධර්මයට පිහිටවන්න. අකුසලයේ ඉන්න කට්ටිය කුසලයේ පිහිටවන්න. අසත්පුරුෂ ඇසුරේ ඉන්න කට්ටිය සත්පුරුෂ ඇසුරට ගන්න නැවත අපි කරගන්න ඕන පිනක් තියෙනවා. ධර්ම දේශනා පින. එහෙමයි. නැවත. ඒතර සසර පුරාවට මොකද වෙන්නේ? වැටෙද්දි ආය නගා සිටවන තැනක් තියෙනවා. එතකොට පිනක් තියෙනවා. එහෙමයි. එතකොට එයා යම් දවසක සිහිය දිනු කරගනීද, ප්‍රඥාව දිනු වේද, ඊට පස්සේ යාකට ගමන තනියයි. එහෙමයි. එතකොට කොච්චර අපිට ප්‍රශ්නයක්ද? මේ සිහිය අසුරිය හිතා ගන්න බෑ. මහරජාණන් ඔය අයුරින්ම එන කුසල් අකුසල් හරි වැරදි හීන ප්‍රණීත හොඳ නරක මේ සෑම දෙයක්ම සංවේදී කරනවා කියනවා. සිහියට ස්වාමීනි. සත්‍තිස් බෝධිපාක්ෂිකම ධර්මයන්ම සංවේදී කරවන්නේ සිහියට. එහෙමයි. හරි පුදුමයි. ස්වාමීන් හිතයිත දේ හඳුනාගෙන හිත කර දේ ග්‍රහණය කරන සතිය පවතින්නේ කෙසේද කියලා අහනවා. මහරජාණනි ඒ සතිය උපදින විට හිත අහිත දේ තේරුම් ගැනීමේ හැකියාව උපදිනවා කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ සතිය තියෙන කෙනා තමයි දැන් මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කරන්නේ. කොහොමද? මනාපයක් ඉපදුණු බව දැනගන්න. හැබැයි ඒක සංකත දෙයක් බව දැනගන්න. ඒ වගේම ඕලාරික දෙයක් බව දැන ගොරෝසු දෙයක් බව දැනගන්න. ඒ කියන්නේ සත් රූපත් විඥාන එකතු වෙලා මේක හටගත්තු එකක් කියලා දැනගන්න. ඒතොර ඒක නැතිවීමෙන් මේක නැති වෙලා යනවා. පටිච්චසමුප්පන්න දෙයක් බව දැනගන්න. එහෙමයි. ඒ නිසා ඒක බැස ගන්න දෙන්නේ නැහැ ආධ්‍යාත්මය. බලන්න සිහිය විසින් කරන එක. එහෙමයි. ඒ අනිත්‍ය දෙයක් නම් සංකත දෙයක් නම් පටිච්චසමුප්පන්න දෙයක් නම් ඒතර අනිත්‍ය දෙයක් තුළ හිත පිහිටවගෙන සසරට වැටෙන්නේ නෙවෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට වඩා ඊට පස්සේ අවබෝධ කරගෙන තියෙනවා කොහොමද සිහියට සංවේදී වෙලා තියෙන ඊට වඩා ශාන්ත ප්‍රණීත මේ නිර්වාණ ධාතුව පසක් කරවන උපේක්ෂාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් අතනර මනාප දේ තුල හිත බැස ගන්න දෙන්නේ නැහැ. සිහියෙන් වාසය කළා උපේක්ෂාව තුල හිත පිහිටවනවා. එහෙමයි. උපේක්ෂාව හිත පිහිටවනවා. බලන්න ඒක ඒ වගේ අසිරිමත් ආශ්චර්ය. එතකොට බලන්න ශ්‍රාවකෙක් මේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ. එහෙමයි. මේ බුද්ධ ශාසනය. එහෙමයි. ඒතර බලන්න බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් ශ්‍රද්ධාව විසින් මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන. ආශ්චර්යයක් නේද එතකොට? එහෙමයි. ඒ ශ්‍රද්ධාව වගේ දෙයකින් කරන දෙයක් එතකොට. ඌ බණ ටිකක් අහනවා. එතකොට මේ සතර සතිපට්ඨාන ගැන, පංච ඉන්ද්‍රිය ගැන, පංච බල ගැන, බොජ්ජංග ධර්ම ගැන ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවක සංඝරත්නය අසුරිය ගැන අහනකොට එයාට බුද්ධ ශාසනයට පහදිනවා. පහදිනකොට මොකද වෙන්නේ? අධර්මය අතහරිනවා. අධර්මය අතහරිනවා. එහෙමයි. ශ්‍රද්ධාවෙන් කරන එකක් ඒක. දැන් මේ සිහියෙන් කරන එක. නමුත් මේ ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ මෝරලා නැත්තම් ආය කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැන් මම බුද්ධ ශාසනයට ආපු දේවදත්තලා වෙනස් වුණානේ. එහෙයි. කෝකාලිකල වෙනස් වුණානේ. ඒක කී දෙනෙක් සුණක් අත්තලා වෙනස් වෙලා ගියානේ. දැකනේ එතකොට ඒ හිත ඇතුලේ ආධ්‍යාත්මයේ අර කුසලතාව උපදින්නේ නැත්තම් සෙල වෙන්න පුළුවන්. එහෙමයි. ආයි වැටෙන්න පුළුවන්. ඇයි අර කුසල් අකුසල් අරමුණු කරවන හිත දේ අරමුණු කරවන සේවනයේ කළ යුත්තේ නොකළ යුත්තේ අරමුණු කරවන සිහිය දිනු වෙලා නැහැ යාට. සම්මා සතිය. එහෙමයි ස්වාමීනි. සම්මා සතිය. එහෙයි. ඒතර බලන්න දැන් මේ ආර්ය ශ්‍රාවකයේ ජීවිතය තුළ ඊට පස්සේ විස්තර කරනවා ඒ යෝගාවචරිතය අයහපත් ධර්මයන් බැහැර කරන්නේ සිහියෙන් කියන එතකොට. යහපත් ධර්මයන් ආධ්‍යාත්මික වැළඳගන්නේ සිහියෙන් කියනවා. ඒතර අර ඇහි මේ රූපයක් දැකලා ඇති වෙච්ච මනාපේ ආධ්‍යාත්මික වැළඳ ගන්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඊට වඩා ශාන්ත ප්‍රණීත උපේක්ෂාවේ හිත පිහිටවන. හිත පිහිටවන. එහෙයි. කොච්චර සිහිය මේ බලවත් උපකාරයක්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මේ අපකාර ධර්ම, උපකාර ධර්ම, ලං කර ගන්න ඕන දේවල්, ලං නොකර ගන්න ඕන දේවල් ඔක්කොම යට සිහියෙන් සංවේදී කරනවා කියන. ස්වාමීන් උපමාවක් කියනවා. සක්විති රජුට අනුශාසනා කරන ප්‍රධාන තැනැත්තා හිතාහිත දේ ගැන රජුට දැනුම් දෙයි කියන. මේවා රජුට හිතසුව පිණිස පවතිනවා, මේවා හිත පිණිස පවතිනවා කියලා හැමතිස්සෙම සිහිපත් කරලා දෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. මේවා උපකාරයි, මේවා අපකාරයි කියලා සිහි කරලා දෙනවා කියනවා.
ඒ හේතුවෙන් අහිත දේ බැහැර කරන්නේ හිත දේ ලං කරගන්නවා කියනවා. අපකාර දේ බැහැර කරන උපකාර දේ කරන දේ ලං කරගන්නවා කියනවා. මහරජාණනි ඔය ආයුරින්ම සිහිය උපදින විටයි හිත ධර්මයන් මනවින් හඳුනාගන්නේ කියලා. එහෙමයි. සිහිය උපදිනකොට හිත දේ මනවින් හඳුනා ගන්නවා කියනවා. මේ ධර්මයන් මට යහපත පිණිස පවතිනවා, මේ ධර්මයන් මට අයහපත පිණිස පවතිනවා, මේ ධර්මයන් උපකාරයි, මේ ධර්මයන් අපකාරයි කියලා මේ තුලින් යෝගාවචරතේ මේ අයහපත් ධර්මයන් බැහැර කරනවා, යහපත් ධර්මයන් වැළඳ ගන්නවා කියනවා. එහෙමයි. ඒ වගේම අපකාර ධර්මයන් බැහැර කරන උපකාර ධර්මයන් ලං කර ගන්නවා කියනවා. මනාප උපන් මේ රූපයක් දැකලා උපන් මනාප ලං කරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට වඩා ශාන්ත ප්‍රණීත උපේක්ෂාවේ හිත පිහිටවන. එහෙයි. එතකොට එහෙනම් බලන්නේ දැන් සිහිය උපදිනකොට ප්‍රඥාව උපදිනකොට ඒ රූපයක් දැකලා උපදින මනාපේ අපකාර ධර්මයක් විදිහට දකින්න. එහෙයි. ඊළඟට ඒ වගේම තමයි අර ශාන්ත ප්‍රණීත උපේක්ෂා උපකාර ධර්මයක් විදිහට දකින්න. උපේක්ෂා මේ උපේක්ෂා බොජ්ජංග වැඩිම කරා මේක උපකාර කරනවා. එහෙමයි ස්වාමීනි. මහරජාණන් හිත දේ හඳුනාගෙන යහපත් දේ ග්‍රහණය කරගන්නා ස්වභාවය වනාහි සිහියයි කියන. මහරජාණන් අප භාග්‍යතුන් වහන්සේ මේ වෙනුවෙන් වදාළසක පින්වත් මහණනි මම සිහිය යනු සියලු යහපතට උපකාර දී යයි පවසමි. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා තියෙනවා. සියලු යහපතට. දැන් බලන්න ඒක නේද කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් කරන්නේ කොහොමද? සිහිය දියුණු කිරීමනේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? එහෙයි. සියලු ධර්මයන්ට උපකාර කරන්නේ කවුද? මේ සිහිය විසින්. එහෙයි. දැන් අපි අර බොජ්ජංග ධර්මයන්ගෙත් අපි කතා කරද්දී මේ සමාදෙන් හිත විසිරිච්ච වෙලාවට නොවැඩිය යුතු බොජ්ජංග තියෙනවා. සැගවිච්ච වෙලාවට නොවැඩිය යුතු බොජ්ජංග තියෙනවා. හැබැයි අවස්ථා දෙකේදීම සිහිය හොඳයි කියනවා. සිහිය හොඳයි කියන අවස්ථා දෙකේදී. එහෙමයි. ඒ හැම අවස්ථාවටම අනුග්‍රහ කරන හැම තිස්සෙම ඉන්නවට තැන මොකද්ද උඩ? සිහිය. එහෙයි. සිහිය. කොච්චර එතකොට මේ හිත අපේ ජීවිතේ ඩිංග හරි සිහියෙන් ඉන්න දැන් මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ආන් මේ වගේ උත්තම ආභරණයක්. මේ දැන් මේ සිහියනේ පවත්තගෙන ඉන්න මහන්සි ගන්න. එහෙමයි ස්වාමීනි. තමනුත් සිහිය පවත්තගෙන ඒ උතුම් දායාදී බුද්ධ ආදී උතුමන් වහන්සේලා එතකොට මේ සියලු කුසල් උපද්දවන සියලු දුක් දුම්නස් දුරු කරන ඒකායන මාර්ගයේ විදිහට දේශනා කරපු සිහියේ තමන් පිහිටලා දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානයේ සිහිය පිහිටවගෙන ඉන්න අරමුණක් දෙනවා මේ. කුසල් වැඩෙන මේ අරමුණ. එහෙමයි ස්වාමීනි. ඒකනේ මේ කරන්නේ දැන් මේ. එහෙයි. ඒත් අපිත් දැන් මේ සිහි කල්පනාවෙන් ඉඳගෙන දහම් කරුණු ඉස්මතු කරමින් දැන් මේක අහන පිරිස කී දාහකගේ සිත් මේ වෙලාවේ සිහිය පිහිටවගෙන ඉන්නවද? එහෙමයි. තේරුණා නේද? ඒතර බලන්න ඒක සංසාරයට තමන්ට එනකොට අනිත් පැත්තට පිනක විපාකයක් විදියට. එහෙමයි ස්වාමීනි. අනිත් පැත්තට එනකොට. එහෙයි. ඒතර බලන්න දැන් සම්බුදුරජාණන් වහන්සේ දැන් ওই රාහුලයන් වහන්සේ ගැන මිදස් ටික මම ඔය ටිකක් දේශනා ටිකක් කිව්වා. එහෙමයි. ඒතර මේ දේශනා ගොඩ තියෙන රාහුලයන් වහන්සේගේ පිටිපස්සෙන් ඉඳගෙන කලින් කාලට ගිහිල්ලා මම සංසාරේ පිනක්. සමහරට සංසාරේ රාහුලයන් වහන්සේ අනිත් අයගේ සිත්වල සමහරලාට සිහිය පිහිටවන්න කුසලයේ අරමුණු කරවල දෙන්න අකුසලයේ අරමුණු කරවල දෙන්න සිහිය උපද්දලා දෙන්න අනුග්‍රහ කළා දෙනවා. ඒක මේ ජීවිතේ ලැබෙනවා. ඊළඟ මේ කාටද නන්ද කුමාරයාට ඒත් එහෙම. පිටිපස්සෙන් ඉන්නවනේ භාගතුන් වහන්සේ නිරන්තරේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේ. එහෙයි. පිනක විපාකත් එක්ක තියෙන්නේ. එහෙමයි. පුදුම දෙයක්. පුදුම ආශ්චර්ය පිනක් ඒක. ඒ නිසා හැමතිස්සෙම මේ දෙව් මිනිස් ලෝකයාට අනුකම්පා සහගත නම් ආදරේ නම් සෙනෙහවන්ත නම් Tamanට ආදරේ නම් කරගන්න උතුම් පින. අනිත් අයගේ සිහිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව, වීරිය උපදින මානසිකත්වයකට හැමතිස්සෙම අපි ඉඩ හතර හරි ගස්සලා දෙනවනම් ඒක මාර්ගය විවර කළ දෙනවනම් ඒ මොහොත උදා කළ දෙනවනම් එහෙමයි ස්වාමීනි. ඒක පුදු උදාාර පිනක් ඒක. තවත් එවැනි උතුම් දානයක් මේ නැති තරම් ස්වාමීනි. නැති තරම්මයි. එහෙමයි. මේක දේශනා කෙලින්ම තියෙනවනේ මේ ලෝකයම අනුග්‍රහයක් ඇද්ද? උපකාරයක් ඇද්ද? දානයක් ඇද්ද? ඒ සියලු උපකාර අතර අනුග්‍රහ අතර මේ දාන අතර වටින්නේ අග්‍රම වෙන්නේ ධර්ම දානයයි. ධර්මයෙන් කරන උපකාරය, ධර්මයෙන් කරන අනුග්‍රහය කියන. එහෙමයි ස්වාමීනි.
ඊට පස්සේ කිය කල්පන බුදුරජාණන් දේශනා කරනවා. ඉතින් එතකොට අර ඔහු තුළ උපන් කැමැත්ත, උපන් අකමැත්ත, උපන් මනාප අමනාප ඔක්කොම නිරුද්ධ වෙනවා කියනවා. උපේක්ෂාව තුළ හිත පිහිටනවා කියනවා. සිහිය වැඩිච්ච කෙනෙක් කියන හතර ඉරියව්වෙම තව සිහිය දියුණු කරනවා. එහෙමයි. හතර ඉරියව්වෙම බොජ්ජංග වඩන. ආශ්චර්ය නේද? ආශ්චර්ය දෙයක් එතකොට. දැන් කෙනෙක් හිතන පුළුවන් එතකොට මෙහිම ඉන්නකොට ප්‍රීතිය උපදිනවා. මෙහිම ඉන්නකොට ප්‍රීතිය උපදිනවා. ඒ අපි තුන් හතර ඉරියව්වෙන් කියන්නේ. එහෙමයි. හතර ඉරියව්වෙම ඇහෙන් රූප දකිමින් මේ විදිහට වාසය කරන ශ්‍රාවකයාගේ ජීවිතේ ප්‍රීතිය උපදිනවා. මේ රූපයට ඇලී යන්නේ නැතුව ඒ පිළිබඳ ඒකට මේක තේරුම් ගන්න පුළුවන් එයාට ඇටේ අවධානයක් තියෙනවා ඒක සිහිය. එහෙමයි. ඒතර ඒක සංවේදී කරවන්නේ ධම්ම විශේෂයට. හිතදී මනාපයක් ආව නම් අමනාපයක් ආව නම් ඒවා බෙදලා ඔක්කොම සාරමුණු කරවන්නේ මනාපයක් ඉපදුණු බව දන්නව නම් පවතින බව දන්නව නම් නැති වෙන බව දන්නව නම් ඒක සම්පජානටයි තියෙන්නේ. ධම්ම විචේතයි තියෙන්නේ. අමනාපයක් හටගත්ත බව දන්නව නම් පවතින බව දන්නව නම් නැති වෙන බව දන්නව නම් ඒක සම්පජානටයි තියෙන්නේ. ධම්ම විචේතයි තියෙන්නේ. ඊළඟට ඒක සංකත දෙයක් පිළිබඳ වැටහීමක් තියෙනවා නම් ධම්ම විචේතයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒක මූලාරික දෙයක් පිළිබඳ බව පිළිබඳ වැටහීමක් තියෙනවා නම් ධම්ම විජයටයි තියෙන්නේ. ඊළඟට ඒක පටිච්ච සමුප්පන්න දෙයක් පිළිබඳ වැටහීමක් තියෙනවා නම් ධම්ම විජයටයි තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ විදිහේ මානසිකත්වයෙන් ඉන්නවා කියන්නේ එතනම වීරිය තියෙනවා කියලා අර සීල සූත්‍රය කතා කළා. විරිය සම්බොජ්ජංග වැඩිනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒව සංවේදී වෙමින් එයා ජීවත් වෙනවනම්. ඒ ප්‍රඥාවෙන් හැසිරෙන කෙනෙක් කියනවා එතකොට. එහෙමයි. එතකොට එහෙම කෙනාගේ තමයි කියන ප්‍රීතිය උපදින්නේ. දැන් එතකොට ඔහු තීරුම් ගැනීම හැමතිස්සෙම උපේක්ෂාව තුළ හිත පිහිටන්න. එතකොට මුල් ප්‍රීතිය උපදිනවා ටික ටික. තමන් තුළ ධර්මයේ වැඩෙනවා කියන්නේ. වැඩිනවා. ඒකෙන්ද ප්‍රීතිය. එතකොට ඒ ප්‍රීතියම තමයි ඊට පස්සේ යාට මේ කය සැපවත් වීම පිණිස සැහැල්ලු බවට පත් වීම පිණිස අනුග්‍රහ කරන්නේ. එහෙමයි. එතකොට සැහැල්ලු සිතින් එයා කරනකොට තමයි ඒක සමාධිමත් වෙන්න අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සමාධිමත් හිත ඊට පස්සේ මානසික අරමුණක් වදින තේරුම් ගන්න ඕනේ. මනසට එන අරමුණක් නේ සමාධිමත් බව කියලා කියන්නේ. ඒතර මේ මානසික අරමුණක් තේරුම් ගන්න මේක මනාප දෙයක් කියලා. සමාධිමත් බව. සමාධිමත් බව මේ මනාප දෙයක්. එතකොට මේ මනාප දෙය සංකත දෙයක් කියලා තේරුම් ගන්න. ඒ සමාධිමත් බවත් මේ පටිච්චසමුප්පන්න දෙයක්. ඒතර එහිම පිහිටලා වාසය කරන ශ්‍රාවකගේ හිත තමයි ඊට පස්සේ උපේක්ෂාවට දිගින් දිගටම ගෙනියන්නේ. එහෙමයි. හරි ආශ්චර්ය දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඊළඟට තියෙනවා උපේක්ෂා පින්වත් ආනන්ද ඒක මේ වගේ දෙයක්. ලස්සන උපමාවක් කියනවා. පුරුෂයෙක් ඇස්සර බලා ආයිමත් ඇස් පියා ගන්නවද? ඇස් පියාගෙන ආයිමත් ඇස්සර බලනවාද? පින්වත් ආනන්ද අන්නේ වගේ තමයි කියනවා. හරි පුදුමයි. වගේ සුළු කාලයක් තුල උපන් මනාප නැතිලා යන තරම් හිත දියුණු. එච්චර සිහිය දියුණු. එහෙමයි. මං කිව්වේ ඒක යෝනිසෝ මනසිකාරයෙන් හිත බැඳලා තියෙන්නේ. තේරුණා නේද? බැඳපු හිතක් තියෙන්නේ. කියනවා පින්වත් ආනන්ද ඒ වගේ තමයි යම් භික්ෂුවට ওই විදිහට වේගයෙන් ওই විදිහට ඉක්මනින් ওই විදිහට සුළු මහන්සියකින් උපන් කැමැත්ත, උපන් අකමැත්ත, උපන් මනාප අමනාප බව නිරුද්ධ වෙලා යනවා කියනවා. එහෙමයි. හිත පිහිටන්නේ නැහැ එතකොට ඒක. එහෙයි. උපේක්ෂාවේ පිහිටනවද පින්වත් ආනන්ද ආර්ය විනී ඇසින් දත යුතු රූපයන් පිළිබඳව අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මෙයයි කියනවා. කොහොමද සාරිපුත්ත මහ රහතන් වහන්සේ බිහි වෙන්නේ නැත් ඔය ක්‍රමයටනේ? එහෙමයි. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ බිහි වුණේ ඔය ක්‍රමයටනේ. දැන් ඔහොම බිහි වෙච්ච රහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට කොහොම පහදිනවද එතකොට? එහෙමයි ස්වාමීනි. එතකොට අර තාප්පෙන් සිදුරක්වත් බල මේ පුංචි සතෙකුටවත් රින්ගන්න බැරි බව දැනගන්න වගේ. එහෙමයි. එතකොට මේ කියන ඉන්ද්‍රිය භාවනාව තුළ, මේ කියන සිහිය තුළ, මේ කියන බොජ්ජංග තුළ, සතර සතිපට්ඨාන තුළ ක්ලේශ මාත්‍රයකට රින්ගන්න බැරි බව සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා. එහෙමයි ස්වාමීනි. ක්ලේශ මාත්‍රයකට රින්ගන්න බව බැරිව දැනගත්තා. සිදුරක්වත් නැති බව දැනගත්තා. එහෙමයි. නීවරණ පහෙන් කිසිම නීවරණයකට සතර සතිපට්ඨාන ඔස්සේ ඇතුළට රින්ගන්න බැව දෙන බව සාරිපුත්ත මහ රහතන් වහන්සේ වටහාගෙන අහෝ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා වැටුණා. එහෙමයි ස්වාමීනි. අහෝ අතීතයේ දේවන් ශ්‍රමණේ එවන් අවබෝධයට වැඩි අවබෝධයක් තියෙන ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් නැත. එහෙමයි. වර්තමානයේ දේවන් අවබෝධයට වැඩි අවබෝධයක් තියෙන ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් නැත. අනාගතයේදී ඒ අවබෝධයට වැඩි අවබෝධයක් තියෙන ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් නැත.
වැඩි අවබෝධයක් එහෙමයි. කියන ධර්මයෙන් උපන් ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ වැටහීම. එහෙමයි. කොතරම් එතකොට අසරිමත් බවක්ද නේ? එහෙයි ස්වාමීනි. පින්වත් ආනන්ද ආර්විනි අනුත්තර ඉන්ද්‍රිය භාවනා ගැන තවදුරටත් කියනවා නම් මේ ශාසනයේ භික්ෂුව කනින් ශබ්දයක් අහන. කනින් ශබ්දයක් අහනකොට මොකද වෙන්නේ? කැමැත්තක් ඇති වෙනවා. දැන් කැමැත්තක් ඇති වුණාට පස්සේ එහෙම නැත්නම් අකමැත්තක්. එහෙම නැත්නම් මනාපමනාප දෙකම. එතකොට මොකද වෙන්නේ? ඔහු දැනගන්නවා කියන දැන් මොන මගේ ආධ්‍යාත්මික මනාපයක් ඉපදුනා කියලා. ඒ වගේම ආධ්‍යාත්මයේ දැනගන්නවා කියන මේක සංකතයි. මේක පටිච්චසමුප්පන්නයි. මේක ඕලාරිකයි. සංකතයි කියලා වැටහීමක් තියෙනවා නම් පටිච්චසමුප්පන්නයි කියලා වැටහීමක් තියෙනවා. ඒ හිත අරකට ඇටච් එකතු වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මම අර දවසක් උපමාවක් කිව්වේ දැන් අනුන්ගේ දෙයක් අපි කොච්චර වටින දෙයක් වුණත් කොච්චර ලස්සන වුණත් අපි හොඳම හිතවත් යාළුවෙක් නම් අනුන්ගේ දෙයක් දැන් කොච්චර වටින වුණත් අපි මේ දේවල් ඉල්ලගෙන ගමනක් ගියා කියලා අපිට මේක තමන් සතු කරගන්න හිතෙන්නේ නැහැ. ඇයි? මම මේක තියාගන්නවා කියලා හිතනවද නැහැ? එහෙමයි. හිතෙන්නේ නැත්තේ. දන්නව මේක යාළුවගේ. එහෙනම් මේ වැටහීමත් එක්ක අරකට මොකක්ද තියෙන්නේ? ඇටැච්මන්ට් එක මොකද වෙන්නේ? නැතිලා යනව නේද? එහෙයි. ඒ වගේ තමයි. එහෙනම් උපන් මනාපය පිළිබඳව සකස් වෙච්ච දෙයක් බව දැනගන්න ඕන නම් වැටහීමක් තියෙනවා නම් ඒ වගේ හේතුඵල ධර්මයෙන් උපන් දෙයක් පිළිබඳ වැටහීමක් තියෙනවා නම් අර ඒකට ආධ්‍යාත්මෙ බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මනාපේ මොකද වෙන්නේ? ආධ්‍යාත්මෙ බැසගන්නේ නැත්තම් හිත කොහාටද යන්නේ? උපේක්ෂාවට. ඒ වගේම තමයි අනුන්ගෙන් කොච්චර දේවල් ගෙනල්ලා ඇඳගෙන පැලඳගෙන වාහනවල ගියත් ආන්තිමට අපේ හිත පිහිටන්නේ කොයිද? ගෙදර තියෙන ෆුඩ් බයිස් වලේ තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නේද? ගෙදර තියෙන තමන්ට තියෙන ඇඳුම් පැළඳුම් ගැන ටික තමයි අන්තිමට හිත පිහිටලා තියෙන්නේ. අර ටික අනුන්ගේ. එහෙයි. ඒවට හිත පිහිටන්නේ නැහැ. එහෙමයි. හිත පිහිටන් දෙන්නේ නැත්නම් මොකක් නිසාද? අනිත්‍ය ගැන වැටහීම නිසා. දෙන්න ඕන කියන අදහස නිසා. එහෙනම් දෙන්න ඕන කියලා අදහසක් අනුන්ගේ කියලා අදහසක් මේක හිතවත් යාළුවෝ කියන අදහස නිසා අපේ හිත බැස ගන්න නැත්නම් එහෙනම් අනිත්‍යය කියන සංඥාව සංකතය කියන සංඥාව පටිච්චසමුප්පාය කියන සංඥාව අපේ හිත ඇතුළේ ඉපදුනොත් එහෙම කොහොමද? එහෙමයි ස්වාමීනි. මුදට බලවත් ඉපදුනොත් එහෙම කොතරම් අපිට ආශිර්වාදයක්ද? එහෙනම් ඇහින් ඇසුරු කරන කනින් ඇසුරු කරන නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඇසුරු කරන කිසි ප්‍රිය කිසි අප්‍රිය අරමුණක ආධ්‍යාත්මය බැස ගන්න නැතුව යයි. දවසක් එනවා එහෙම. එහෙමයි ස්වාමීනි. කිසි අරමුණක ආධ්‍යාත්මය බැස ගන්න නැති දවසක් කී. එහෙයි. ඉදාට එයාගේ ආධ්‍යාත්මය නිදහස් වෙවි යයි. එහෙමයි. එහෙනම් එතකන් අපිට කළ යුතු දෙයක් තියෙනවා. අපි ඇහින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාවයක් උපදිනවා නම් මේක අපිට යෝනිසෝ මනසිකාරයක් විදිහට හිතන්න පුළුවන්. මොකද්ද? මේක අනිත්‍ය දෙයක්. සකස් වෙච්ච දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක්. කියලා හිතන්න පුළුවන්. හිත පුරුදු කරවන්න පුළුවන්. බහුල කොට වඩන්න පුළුවන්. එහෙමයි. බහුල කොට වඩපු කෙනාට මේ මනස එහෙම ඒක රාශී කළාට පස්සේ සිහිය දියුණු වෙනවා. එහෙයි. සිහිය දියුණු වෙච්ච කෙනාට මේ කියන දේ දියුණු කරන්න පුළුවන්. මේ කියන ස්වභාවය දියුණු කරගන්න. එහෙමයි. දැන් මෙතන මේ වගේ මානසිකාර කිරීමක් නැහැනේ. වැටහීමෙන්නේ සම්පූර්ණ ජීවත් වෙන්නේ. සිහියයි වැටහීම. සිහියයි වැටහීම. හරි පහසු ස්ථාන. හරි පහසු ස්ථානය. එහෙමයි සර්. ඉන්ද්‍රිය භාවනාව. එහෙයි. ඒතර එතෙන්ට අපි නිතර අහනවා දැන් මේ දහම් පදේ ඇහුවට එතෙන්ට හිත වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරේ මනස බැඳලා නැත්තම්. එහෙමයි. වැగిරෙන මනස මම එදා කිව්ව කතාව වැగిරෙන මනසේ වැగిරෙන ස්වභාවය යෝනිසෝ මනසිකාරයෙන් බැඳලා නැත්තම් වට කළා නැත්තම් මේ කියන දේ පුරුදු කරගන්න බෑ. එහෙමයි. එතකන් එයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එහෙන් රූපයක් දැකලා මනාපයක් හරි වෙන ක්ලේශයක් උපදිනවා නම් අන්නේ ක්ලේශය එයාට විදර්ශනා කරන්න පුළුවන්. මේක අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. එහෙමයි ස්වාමීනි. කියලා එයා හිත දුරු කරගන්න මහන්සි ගන්න පුළුවන්. වීරිය පවත්වන්න. වීරිය පවත්වන්න. එහෙමයි ස්වාමීනි. මේ හැමදේම ටික පුරුදු වෙන්න ඕන මිසක මේක පාට ඔක්කොම දිනු වෙලා යන්නේ නැහැ ඉතින්. එහෙමයි. ඒත් අඩු ගානේ මේ ජීවිතේ අපි යෝනිසෝ මනසිකාරය පටන් ගත්තා. එහෙමයි. අඩු ගානේ යෝනිසෝ මනසිකාරය පටන් ගත්තා. ටික අහුරු කරන්න ගත්තොත් එහෙම. ඒතර මේ පුරුදු දෙවියන් අතරට ගියත් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ. මානසික දෙයක් නේ. එහෙන් රූපයක් දැක්කට පස්සේ එයා යෝනිසෝ මනසිකාරය දෙන්න පටන් ගන්නව නම් මේ ඇහත් අනිත්‍යයි. ඇහැට පෙනෙන රූපෙත් අනිත්‍යයි.
ඇහෙන් ඔයට හටගත් රූප නිසා ඇහි විඥානයක් ඉපදුනා නම් ඒ විඥානෙත් අනිත්‍ය දෙයක්. ඒ ස්පර්ශෙත් අනිත්‍ය දෙයක්. ඒ නිසා සතුටක් ඇති වුණා නම් ඒ සතුටත් අනිත්‍යයි. ඒ නිසා යම් චේතනාවක් ඇති වුණා නම් මේ චේතනා ටිකත් අනිත්‍යයි නේද කියලා යා මානසිකාරය ටික ටික හුරු කරන්න පටන් ගන්නවා. ඕක අවුරුදු 10ක් 15ක් දිනු කරගෙන ගත්තා මොකද වෙන්නේ? එයා මැරෙද්දී ඉන්ද්‍රිය හයින්ම එයා හොඳ යෝනිසෝ මානසිකාරයක් වඩපු කෙනෙක්. එහෙමයි ස්වාමීනි. එතකොට එයා ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? ඊළඟ ජීවිතෙත් එයා යෝනිසෝ මානසිකාරයෙන් පුරුදු කරන කෙනෙක් බවට පත් වෙනවා. යෝනිසෝ මානසිකාරයෙන් එතකොට පුරුදු කරපු කෙනෙක් නම් සමහරට යම් දවසක යෝනිසෝ මානසිකාරයෙන් මනස බැඳුණු දවසක් කෙනෙකුන. ඊට පස්සේ යාට තියෙන කොහොමද? මේ කියන කාරණේ සංවේදී වෙනවා ඊට පස්සේ. එහෙමයි. මේ කියන කාරණේ සංවේදී වෙනවා. මේ කියන කාරණේ සංවේදී වුණාට පස්සේ අයිට වඩා මේක පහසුයි. එහෙයි ස්වාමීනි. අයිට වඩා පහසුයි. එහෙයි. මේක මේ වගේද අපි මුල් කාලේ මහන්සි වෙලා රෑ දිවා රෑ නොබලා බිස්නස් කරලා රැකියා කරලා සල්ලි හම්බ කරගෙන ළමයින්ට උගන්නලා ගෙවල් හදලා පෙන්ෂන් එකත් ඔන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ පෙන්ෂන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? යම් ප්‍රමාණයකට අයිට පස්සේ යන්න එන්න ඕනේ නැහැ. පෙන්ෂන් එක හම්බ වෙනවා ළමයි ඉගෙනගෙන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ කන්න බොන ටික හම්බ වෙනවා. ගෙදරට වෙලා පාඩුවේ දැන් බණ ටිකක් අහගෙන පාඩුවේ ධර්ම ඉන්න තියෙන ඊට පස්සේ යාට. ඊට වඩා සැහැල්ලු නැද්ද? සැහැල්ලුයි ස්වාමීනි. දැන් ඒ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කම තිබුණේ අර කැපකිරීම කරගත්තු නිසා. එහෙයි. දැන් එයා වයසට යනකම් ඉගෙන ගත්තෙත් නැත්තම්, ගෙයක් දොරක් හදාගත්තෙත් නැත්තම් මොකද වෙන්නේ? මරණ මංචකේ වෙනකම් කුලී වැට. එහෙම කරන කට්ටිය නැද්ද? ඉන්නවා. එහෙමයි. සැහැල්ලුවක් නැහැ. ලෞකිකවත් එහෙමයි, ලෝකෝත්තරවත් එහෙමයි. දිනුවන්නේ. එහෙමයි ස්වාමීනි. වීර්යමයි මේ මහන්සියමයි කැපකිරීමමයි තමන්ගේ සැපේ පිණිස අනුග්‍රහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ උදාර මානසිකාරය තමන් දිනු කරගන්න මහන්සි ගන්න. ඉතින් මේ පින්වත් සිල් දනාට මේ උදාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාවටම තමන්ගේ ජීවිතය තුළ කෙලෙස් දුරු කරවන උදාර සිහිනම් වූ සම්පත්තිය දිනු කරගෙන සසර දුකෙන් ඈතර වීම පිණිසම මේ රැස් කරපින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන්ම අනුශාසනා කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ වදාළ යෝනිසෝ මානසිකාරය පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ පහදා වදාළේ. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් පිරිසක් එකතු වෙලා. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංගරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංගරුවරට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය දායකත්වයේ දරූ පින්වතුන් නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපයෙන් සැපයටපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පින්වතුන්ගේ සුජීවත සින දෙමව්පියන්ට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා,
ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට කරුණාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ මොහොතේ ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් පිරිස අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නේ ආරාධනා කරගන්නවා. පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන්ම අර්ථවත් කරගන්න සියලු අවස්ථාව දා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.